අභ්‍යාසයේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා මෙහෙම පහත් දැක්වෙන සංයෝගවල සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්න. හරි. සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කියන්නේ පුතේ යම් අණුවක ස්කන්ධය කාබන් 612 සමස්ථානිකයේ පරමාණු ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී වාරයක් වේදයක් නැත්නම් කී ගුණයක් වේදයක් තමයි අපි හඳුන්වන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය විදියට. ඒ අනුව පුතේ ඔගේ පළවෙනි සංයෝගයේ තියෙනවා CH3 methyl alcohol. හරි ලිව්වොත් මෙතනල්. ඔව් මෙතනෝ නැත්නම් methyl alcohol කියලා කියනවා දෙවෙනි CH3OH. හරි එතකොට මේක විදිහේ අපි දැන් කලින් මේක මම නැවත මතක් කිරීමක් කරන්නේ සාපේක්ෂ අණු ස්කන්ධය හොයනකොට කරන්නේ අපි යම් අණුවක මේ එක් පරමාණු වල සාපේක්ෂ පරමාණු ස්කන්ධයන් එකතු කරනවා. එහෙනම් මෙතන කාබන් පරමාණු එකක් තියෙනවා. කාබන් පරමාණුක සාපස් 12යි. හයිඩ්‍රජන් පරමාණු 4ක් තියෙනවා. මෙතන 3යි මේකයි 4යි. ඊළඟ එකක 1යි. එක්වරක් 4 4යි. ඔක්සිජන් 16යි. එතකොට තේනවා 16 4 20යි 20යි 12යි 32යි. මේකට ඒකකයක් නැහැ. සාපේක්ෂ අණු ස්කන්ධය ප්‍රකාශ කිරීමට ඒකකයක් භාවිත වෙන්නේ නැත. හරි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි සංයෝගයේ ඉන්නේ කාබන් ඩයිසල්ෆයිඩ් CS2. ඒතර මෙයාගේ උදේ කාබන් පරමාණු 1යි 12යි. සල්ෆර් පරමාණු දෙකක් තියෙනවා. සල්ෆර් පරමාණු එක සල්ෆර් පරමාණුක සාපේක්ෂ පරමාණු ස්කන්ධය 32යි. 32 ඒවා දෙකක් 64යි. ඒතොර 64යි 12යි එනවා 76යි. සාපේක්ෂ පරමාණු ස්කන්ධය. හරි ඊට පස්සේ ඔක්ටේන්. ඔක්ටේන් කියලා කියන්නේ පෙට්‍රල් තියෙන්නේ. ඔක්ටේන් කියලා කියන්නේ පෙට්‍රල් වලට. ඔය තියෙන ඔක්ටේන් 92 95 කියලා තියෙන්නේ. මේ පෙට්‍රල් වල තියෙන පෙට්‍රල් රසායනික නම තමයි ඔක්ටේන්. C8යි H18යි. මේකෙම තියෙන කාබන් පරමාණු 8ක් තියෙනවා. එක කාබන් පරමාණුවක් 12යි. ඒතොර 12 වරක් ඒතොර 8 කීයද? 96යි. 96යි. ඊට පස්සේ හයිඩ්‍රජන් පරමාණුක එකයි. එකේව 18ක් 18යි. 18යි. එතකොට එනවා 114යි නේද? 14ක්. 114යි. ඔව් සර්. හරි ඊට පස්සේ පුතේ හතරවෙනි එක්කෙනා ඉන්නේ ඇසිඩික් අම්ලය CH3COOH. ඇසිඩික් අම්ලය. එතකොට මේ ඇසිඩික් අම්ලය ගත්තට පස්සේ ඇසිඩික් අම්ලයේ බලමු කාබන් පරමාණු තියෙනවා දෙකක්. මෙතන එකයි මෙතන එකයි. එතකොට කාබන් පරමාණු එකක 12යි 12 වරක් දෙක 24යි. 24යි. 24යි ඊට පස්සේ හයිඩ්‍රජන් තියෙනවා 4ක්. දැන් 4යි ඔක්සිජන් තියෙනවා 2ක්. 16 දෙකක් 32යි. 28යි 32යි 60යි. ඇසිඩික් අම්ලයේ සාපේක්ෂ අණු ස්කන්ධය 60යි. ඊට පස්සේ සුක්‍රෝස්. සුක්‍රෝස් කියලා කියන්නේ C12යි H22යි O11යි. C12යි H22යි O11යි. හරි. ඊට මෙතන කාබන් පරමාණු මේ සුක්‍රෝස් වල කියන සංයෝගයේ කාබන් පරමාණු 12ක් තියෙනවනේ. එක කාබන් පරමාණුක සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. 12 වරක් 12 144. ඊට පස්සේ හයිඩ්‍රජන් තියෙනවා එකක්. එක් වරක් 22 හයිඩ්‍රජන් එකයි. එක් වරක් 22ක් තියෙනවා. එක් වරක් 22යි. ඊළඟට ඔක්සිජන් එකක් 16යි. 16 11ක් 176යි නේද? ඔව්. 176යි. ඔව් සර්. මෙතන එනවා පුතේ 80යි 180යි 280යි 320යි 342යි නේද? ඔව් සර්. 342යි නේද? හරි. ඊට පස්සේ ඉන්නේ යූරියා
CONH2 twice urea. urea වල බලමු කාබන් පරමාණුවක් තියෙනවා කාබන් 12යි ඊළඟට ඔක්සිජන් 16යි 16යි නයිට්‍රජන් තියෙනවා පුතේ පරමාණු දෙකක් මෙතන වරහණෙන් පිට අගින් ගුණ වෙන්න ඕනේ. ඒතර 14 ඒවා දෙකක් 28යි. හයිඩ්‍රජන් තියෙනවා 4ක් පරමාණු 4ක් තියෙනවා එකක 1යි ඒතර එකවරක් 4 4යි. ඒතර මේ ටික එකතු වෙනවා 60ක්. යූරියා වල සාපේක්ෂ අණු ස්කන්ධය 60යි. ඊළඟට ඉන්න සංයෝගය තමයි ඇස්ප්‍රීන් C9යි C9යි 60ක් H8යි O4යි නේද? ඔව් සර් කාබන් 12 වරක් 9 කාබන් පරමාණු 9ක් තියෙනවා එකක 12යි 12ව 9ක් 108යි 108යි. ඊට පස්සේ හයිඩ්‍රජන් 8යි මෙතන 10 ඔක්සිජන් 4ක් තියෙනවා එකක 16යි 16ව 4ක් 64යි 64යි මෙතන එනවා 180ක් 16යි 120ක් එනවා සාපේක්ෂ අණු ස්කන්ධ 180යි. දැන් මේවා හරිනම් හරි දාගන්න අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩු හදා ගන්න. හරිද? හරි ඊට පස්සේ නයිට්‍රික් අම්ලය नाइट्रिक अम्ल के क्या होते HNO3 HNO3 මේ ආගේ හයිඩ්‍රජන් පරමාණු එකක් තියෙනවා එතන එකයි නයිට්‍රජන් පරමාණු එකයි කියලා කියන්නේ 14යි ඔක්සිජන් තියෙනවා 3ක් 16 3ක් 48යි 8යි එකතු කරාම එනවා 63ක් එනවා 63යි සාපේක්ෂ අණු ස්කන්ධය 63යි හරි ඊළඟට නවවෙනි එක කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් CCN4 කාබන් පුතේ 12යි 12යි ක්ලෝරින් එකක 35.5යි 35.5 ඒවා හතරක් ගත්තාම 142යි නේද? එතන 154යි සාපේක්ෂ ස්කන්ධය. ඊළඟ පොතේ 10 වෙනි එක අවසානයේදී පැරසිටමෝල් C8යි H9යි NO2 C8යි H9යි NO2 කාබන් පරමාණු 8ක් තියෙනවා 12 ඒවා 8ක් 96යි ඊළඟට හයිඩ්‍රජන් 9ක් තියෙනවා. ඒතර 9යි. නයිට්‍රජන් එකක් කියන්නේ 14යි. ඔක්සිජන් 16 දෙකක් කියන්නේ 32යි. ඒතර මේ ටික එකතු කරාම කීයද? 150 151යි. 105යි. ඔය 151යි. ඔන්න ඒ සංයෝග වල සාපේක්ෂ අණු ස්කන්ධයන්. හරි. ඒතර ඕකේ මේ අඩුපාඩු දෙනවා හදාගන්න මේක අපි කලිනුත් කතා කරා. ඒ නිසා මම හිතනවා අඩුපාඩු නැති වෙයිද කියලා. හරි. ඊට පස්සේ පුතේ මේකේ දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා පහත දැක්වෙන සංයෝග වල මෞලික ස්කන්ධය සොයන්න. මෞලික ස්කන්ධය. ඉක්මනට එකක් හොයමු.
මෞලික ස්කන්ධය ඉස්සෙල්ලා වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් ඉස්සෙල්ලා මට කියන්නකෝ මෞලික ස්කන්ධය කියන්නේ මොකද්ද මෞලික ස්කන්ධය කියන්නේ මොකද්ද මෞලික ස්කන්ධය ඕනෑම ද්‍රව්‍යයක මෞලික ස්කන්ධය අපි හඳුන්වනවා මෞලික ස්කන්ධය විදියට ඕනම ද්‍රව්‍යයක මෞලික ස්කන්ධය හරි හරයි දැන් බලමු ඉස්සෙල්ලා වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් CO2 කාබන් ඩයොක්සයිඩ් වල මෞලික ස්කන්ධය අපි හොයමු කාබන් 12යි ඔක්සිජන් 16 දෙනවා 44යි මෞලික ස්කන්ධය අපි ප්‍රකාශ කරන අනිවාර්යෙන් ඒකකේ දාන්න ඕනේ මෞලික ස්කන්ධය ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්නා ඒකකය මොකද්ද මෞලික ග්‍රෑම් මෝලෙටග්‍රෑම් එහෙනම් GMOL කියන එක මෞලික ග්‍රෑම් දෙවෙනි එක දෙවෙනි සංයෝගය සෝඩියම් ක්ලෝරයිඩ් NaCl සෝඩියම් 23යි ක්ලෝරින් 35.5යි තුනවා 58.5යි මෞලයට ග්‍රෑම් හරි ඊට පස්සේ තුන්වෙනි එක තියෙන්නේ කාබන් කැල්සියම් කාබනේට් CaCO3 කැල්සියම් කාබනේට් කැල්සියම් 40යි කාබන් 12යි ඔක්සිජන් 16 48යි 8යි එතකොට මෙතන නෝ පුතේ 100යි මෞලික ස්කන්ධයේ මෞලික ග්‍රෑම් 100යි මෞලික ග්‍රෑම් 100යි හතරවෙනි සංයෝගයේ ඉන්නේ අමෝනියම් ක්ලෝරයිඩ් NH4Cl ammonium chloride nitrogen වල 14යි hydrogen 4යි chlorine 35.5යි මෙතනවා 53.5 මෝලෙටග්‍රෑම් 53.5යි මෞලයට ග්‍රෑම් right ඊළඟ සංයෝගය තමයි මැග්නීසියම් නයිට්‍රයිඩ් පස්වෙනි එක Mg3N2 මැග්නීසියම් නයිට්‍රයිඩ් මැග්නීසියම් 24යි එකක 24 ඒවා 3ක් 72යි 72යි ඊළඟට නයිට්‍රජන් 14 එකක් 28යි මෙතනවා 100යි මෞලයට 100යි හරි ඊට පස්සේ උදේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් මේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියලා කියන්නේ වායුවක් ඒතර මේ රසායන විද්‍යාවේදී සමහර සංයෝග විවිධ නම් වලින් හඳුන්වනවා විවිධ අනුවර්තන නාම දැන් ඔයාලට හිතන්නකෝ දැන් ඔයාලගේ නම උපැන්න තියෙන නම නෙවෙයි ගොඩක් වෙලාට පාවිච්චි වෙන්නේ යාළුවෝ අතර ඊට වඩා වෙනස් ෂෝට් ඇන්ඩ් ස්වීට් නම් පාවිච්චි කරනවානේ ගොඩක් අයට. ඒතර මේ රසායන විද්‍යාවේදී මේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියන වායුව හැඳින්වීමට යොදා ගන්නවා තවත් අනුවර්තන නාමයක්. මොකක්ද? කවුද දන්නේ? දන්නේ නැද්ද කවුරුද? මේ වායුවට නමක් කියනවා. හයිඩ්‍රජන් සල්ෆයිඩ් තමයි නම මෙයාගේ. නමුත් මෙයාට කියනවා මේ වෙන නමක්. අනුවර්තන නාමය. දන්නවද? කවුරුද දන්නේ නැද්ද? එයාගේ නම තමයි කුණුබිත්තර ගඳ වායුව. කුණුබිත්තර ගඳ වායුව. කුණුබිත්තර ගඳ වායුව කියන්නේ හේතුව තමයි මේ වායුව කුණුබිත්තර ගඳයි. ඒ කියන්නේ ප්‍රෝටීනම ද්‍රව්‍ය පූතිභවනය සුද ජීවික ක්‍රියාකාරීත්වය වෙනකොට පූතිභවනය කියලා නැත්නම් කුණු වීමේදී ඔය කුණු ගඳක් කියන්නේ ප්‍රෝටීන වලත් ඇල්බුමින් කියන ප්‍රෝටීනේ තියෙනවා. ඒක සාමාන්‍ය අපි කුණු පිටර ගඳ වායුව තමයි කියන්නේ. ඊට පස්සේ තව තියෙනවා මේ මම පොඩ්ඩක් ඉගෙන කියමු නිසා කියන්නම් CH4. CH4 කියන්නේ මීතේන්නේ. මෙයාට තව නමක් කියනවා. මෙතේන් මීතේන් නැරෙන වෙන නමක් කියනවා. දන්නේ නැද්ද ඔවා?
මොකද්ද මේකට වගුරු වායුව කියලා කියනවා වගුරු වායුව හරිද ඊට පස්සේ තව ඉන්නවා N2O nitrogen වල ඔක්සයිඩ් එක nitric oxide nitrogen oxide කීපයක් තියෙනවා NO තියෙනවා nitrogen monoxide nitrogen dioxide nitrogen trioxide ඒ වගේ ඔක්සයිඩ් කීපයක් තියෙනවා මේ තවත් ඒ ඔක්සයිඩ් එකක් මෙයා ගන්න නම් ඔයාලා අහලා ඇති මේ වායුවේ අනුවර්තන නාමය මොකද්ද ඒක දන්නේ නැද්ද මට මතකයි මම කිව්වනේ මේක හඳුන්වන්නේ පුතේ සිනහ වායුව විදියට සිනහ වායුව ඒක සිනහ වායුව කියන්නේ හේතුව තමයි මේ වායුව ආග්‍රහණය වුණොත් හේතුවක් නැතුව නිකම්ම hina වෙනවා හේතුවක් අවශ්‍ය නැහැ ඉබේටම hina යනවා ඒක පාලනය කරගන්න වෙනවත් ගන්න බැහැ හිතන්නකෝ මල ගෙදර මේ අඬාන්න ඉන්න කෙනෙකුට සාමාන්‍ය මල ගෙදර මම උදාහරණයක් මල ගෙදර hina වෙවි නැහනේ අඬාන්න ඉන්න දැන් නම් මල ගෙවල ලැබෙන්නේ නැහනේ මේ hina වෙවි තමයි ඉන්නේ ගොඩක් අය නේ ඕපදුප කතා කරගෙන හරි අඬාන්න ඉන්න කෙනෙකුට මේ වායුව දෙනව කොහොම හරි ආග්‍රහණය කරනවා අර 10ට අල්ලනවා ඇල්ලුවාම අඬන ගමන් hina වෙනවා ඒ කියන්නේ hinaව නවත්ත ගන්න බෑ කන්ට්‍රෝල් කරන්න බෑ ඒ නිසා මේකට සිනහ වායුව කියලා කියන්නේ කිව්වේ මෙහෙමයි ජීවිත කාලෙම hina වෙවි ඉන්නේ නැහැ මේ යම් වෙලාවක් ඒ වායුව අර ඇඟේ ක්‍රියා කරන දේ ඉබේම hina වෙවි ඒ නිසා මේකට සිනහ වායුව කියලා කියනවා හරි ගොඩක් ඔව් සර් CHO වල අනුවර්තන නාමය මොකද්ද වගුරු වායුව කියලා කියනවා පුතේ වගුරු වායුව මීතේන් මෙතේන් තමයි යාගේ හරි නම වගුරු වායුව කියලා කියනවා වගුරු වායුව හරි හයිඩ්‍රජන් සල්ෆයිඩ් කුරු පිටර ගඳ වායුව ගැන තමයි අපි කතා කරන්නේ මෙයාගේ හයිඩ්‍රජන් වල 2යි සල්ෆර් වල 32යි දෙනවා 34යි මවුලයට ග්‍රෑඩ් right ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නය 7 වෙනි සංයෝගය ඇලුමිනියම් ක්ලෝරයිඩ් AlCl3 ඇලුමිනියම් 27යි 27යි ක්ලෝරින් 35.5 71යි 106.5යි එතකොට එනවා 133.5යි 3.5යි 8 වෙනි එක 8 වෙනි කෙනා ඉන්නේ ඇමෝනියම් කාබනේට් NH4 twice CO3 ඇමෝනියම් කාබනේට් නයිට්‍රේට් පුතේ පරමාණුක 14යි 14 ඒවා දෙකක් 28යි මෙතන එනවා දෙවරක් 4 8යි 8යි කියන්නේ එතන 8යි කාබන් 12යි ඔක්සිජන් 16 තුනක් 48යි 48යි එකතු කරාම එනවා 60යි 96යි මවුලට ග්‍රෑම් ඔව් 60යි 36යි 96යි මවුලයට ග්‍රෑම් 96යි හරි ඊළඟට ඊළඟට කෙනා නවවෙනි සංයෝගය කවුද ඉන්නේ copper sulfate CuSO4 copper වල පුතේ 63.5යි 63.5යි සල්ෆර් 32යි 32යි ඒවා 4ක් 64යි මෙතන එනවා 64යි 96යි 159යි 159.5යි මවුලයට ග්‍රෑම් ඊළඟට 10 වෙනි එක්කිනා සෝඩියම් ඔක්සලේට්
Na2C2O4 සෝඩියම් 23යි වේගයක් 46යි මූලයට ගෑ 24යි මෙතන 12යි වේගයක් 16ව 4ක් 64යි එතන උදේ එනවා 134 මූලයට ඔව් මෙතන 70යි 134යි මවුලයට ග්‍රෑම් ඔන්න මෞලික ස්කන්ධයන් ටික හරි එහෙනම් අපි යමු ඒකේ තුන්වෙනි ප්‍රශ්නයට ඊළඟ ප්‍රශ්නය තියෙනවා මේම මැග්නීසියම් ග්‍රෑම් 12ක අඩංගු මැග්නීසියම් මවුල ගන්න සොයන්න කියලා තියෙනවා මැග්නීසියම් ගත්තට පස්සේ පුතේ මැග්නීසියම් ග්‍රෑම් 12ක මවුල ගන්න හොයන්නේ කොහොමද අපි යම් ද්‍රව්‍යයක මවුල ගන්න කොහොමද හොයාගන්නේ ස්කන්ධය බෙදන්න ඕනේ මෞලික ස්කන්ධය නේ සමානයි ද්‍රව්‍ය ස්කන්ධය බෙදෙනවා ද්‍රව්‍ය මෞලික ස්කන්ධය හරි අපි ගත්තනේ සමීකරණයක් ගත්තනේ ඔකේ ඒකේ සංකේත වල ලියුවාම එනවා මෞල ගාන n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් m n කියලා කියන්නේ මෞල ගාන සිම්පල් m කියලා කියන්නේ ස්කන්ධය කැපිටල් m කියලා කියන්නේ මෞලික ස්කන්ධය එහෙනම් පුතේ ඔකේ ස්කන්ධයේ ග්‍රෑම් 12යි මැග්නීසියම් වල මෞලික ස්කන්ධයේ මෞලයට ග්‍රෑම් 24යි මෞලයට ග්‍රෑම් එතන මේක සුළු කරාම ග්‍රෑම් කැපෙනවා 2යි 1යි දෙකෙන් එකයි කියලා කියන්නේ 0.5යි මවුල මැග්නීසියම් ග්‍රෑම් 24ක මවුල තියෙනවා 0.5ක ප්‍රමාණයක් හරි ඊට පස්සේ අහනවා කැල්සියම් කාබනේට් ග්‍රෑම් 10කට අඩංගු කැල්සියම් කාබනේට් මවුල ගන්න හොයන්න කියලා. ඒක හොයන්නේ මේ විදිහටනේ. n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් M. මෙතන ස්කන්ධය ග්‍රෑම් 10යි. මෞලික ස්කන්ධය කැල්සියම් කාබනේට් වල මෞලික ස්කන්ධය උදේ මෞලයට ග්‍රෑම් 100යි. ග්‍රෑම් කැපෙනවා 0.0 10න් 1යි කියලා කියන්නේ 0.1 මවුල මවුල 0.1යි right ඊට පස්සේ අහනවා කාබන් ඩයොක්සයිඩ් මවුල 5ක ඇති කාබන් ඩයොක්සයිඩ් අණු සංඛ්‍යාව සොයන්න කියලා හරි බලමු කාබන් ඩයොක්සයිඩ් මවුල 1ක මවුල 5ක තියෙන ප්‍රමාණය අපි අහන්නේ අපි දන්නවා ඕනෑම ද්‍රව්‍යයක මවුල එකක් කියලා කියන්නේ මවුල එකක් කියන්නේ අණු ඒකක කොච්චරද 6.02 ගුණ කරනවා 10 වල 23 6.02 ගුණ කිරීම 10 වල 23 ප්‍රමාණයක් ඕනෑම ද්‍රව්‍යයක මවුල එකක් කියන්නේ ඔන්න ඔය තැනුම එක සංඛ්‍යාවනේ හරි එහෙනම් පුතේ කාබන් ඩයොක්සයිඩ් ගත්තට පස්සේ CO2 මවුල එකක අණු ගණන මවුල එකක අණු ගණන සමාන වෙනවා 6.02 ගුණ කිරීම 10 බල 23යි. ඔය මවුල එකක තියෙන අණු ගණන. හරිද? එහෙනම් CO2 මෝල් 5ක මවුල 5ක අණු ගණන සමාන වෙනවා. මේ අගේ ගුණ කරන්න ඕනේ 5 මේ ප්‍රමාණය 5 ගුණ කරනවා 5 ගුණ කරාම පුතේ මේ දශම 10 බල 22 පැත්තකින් තියලා අපි ගුණ කිරීම කරනවා දශම ගුණ කිරීමේදී සාමාන්‍ය ක්‍රමය තමයි දශම දෙක අමතක කරලා සාමාන්‍ය විදිහට ගුණ කරනවා 6022 ගුණ කරනවා 5න් හරිද දශම දෙක අපි අමතක කරමුකෝ 5 වරක් 2 10යි එකක් ඉතිරි 5 වරක් 2 10යි 1යි 11යි විතර බිඳුවයි 1යි ඉතිරි එක 5 වරක් 6 30යි දැන් අවසාන පිළිතුර දශම ස්ථාන තියන්න ඕනේ. මෙතන දශම ස්ථාන 3ක් තියෙනවා. එහෙනම් අවසාන පිළිතුරේ දශම ස්ථාන 3ක් තිබුවාම එන්නේ 30.1 බිඳුව. හරිද? එතකොට අපි සාමාන්‍ය මෙන්න මේ මෙතන 10 බල 23ක් ගන්න එපා. 10 බල 23 අපි පැත්තෙන් දෙන්නේ ගුණ කරන්නේ නැහැ නේ. ඒතකොට සාමාන්‍යයෙන් අපි මේ
මවුලය සම්බන්ධ අණු ගණන් පරමාණු ගණන් ප්‍රකාශ කිරීමේදී විද්‍යාත්මක අංකණයට අනුව දශම ස්ථානයක් ගන්න වම් පැත්තට. හරිද? මේ 36.1 දශම ස්ථානයක් පැන්නුවහම වම් පැත්තට එන්නේ 3.0.11. ඔව්. ගුණ කිරීම එතකොට මෙතනදී 10 බල දර්ශක එකක් වැඩි වෙනවා. දැන් කලින් තිබි 23 මේක ගත්තාම මේක 24ක් වෙනවා. නම් ඔන්න උත්තරේ 3.0.1 කායි එක ගුණ කිරීම 10 බල 24යි. ඔන්න කාබන් ඩයොක්සයිඩ් අණු ගන්න. හරි ඊට පස්සේ කියනවා මොකද ජලයේ මවුල 4ක අණු ගන්න හොයන්න කියලා. හරි මේක මම කරනවා. ජලයේ මවුල 4ක ජලය ගත්තත් එහෙම තමයි. ජලයේ මවුල ජලය කියන්නේ H2O නේ. ජලයේ මවුල එකක තියෙනවා අණු මෙච්චරයි. අණු තියෙනවා 6.0.2 10 බල 23. එහෙනම් ජලයේ මවුල 4ක අණු ගාන සමානව පුතේ මේ අගේ ගුණ කරන්න ඕනි. කීයද? 4යි ගුණ කරනවා. 4යි ගුණ කරනවා. හරිද? ඉතින් ගුණ කරාම අර කලින් වගේම තමයි. 6022 4යි ගුණ කරනවා. දශම දෙක අමතක කරලා 8යි 88ක් බිංදුවයි 24යි. එතකොට දශම ස්ථාන තුනක් තියන්න ඕනේ. දශම ස්ථාන තුනක් තියුවට පස්සේ 24.0.8යි 8. ගුණ කිරීම 10 බල 23ක් නේ මෙතන එන්නේ. දැන් දශම ස්ථානයක් ගන්න උණු වම් පැත්තට. දශම ස්ථානයක් වම් පැත්තට ගත්තාම පුතේ ඉන්නේ 2.4යි 0.8යි 8. දර්ශකයේ එක බලයකින් වැඩි වෙනවා. බල 24ක් වෙනවා. එහෙනම් මෙතන තියෙන ජලාණු සංඛ්‍යාව 2.4යි 0.8යි 8 ගුණ කිරීම 10 බල 24යි. 10 බල 24යි. හරි ඊට පස්සේ අහනවා යූරියා මවුල දෙකක ස්කන්ධය සොයන්න කියලා. යූරියා මවුල දෙකක ස්කන්ධය. යූරියා මවුල දෙකක ස්කන්ධය. යූරියා කියලා කියන්නේ පුතේ CO twice. මෙයාගේ මවුල එකක ස්කන්ධය මවුල එකක ස්කන්ධය සමානව කාබන් 12යි. මේක 60 ග්‍රෑම් ඉන්නේ 12යි ඔක්සිජන් 16යි නයිට්‍රජන් මෙතන 14 වෙන එක 28යි 4යි මෙතන 60යි ග්‍රෑම්. මේ හොයාගත්තේ මවුල එකක ස්කන්ධය. එහෙනම් යූරියා මවුල දෙකක ස්කන්ධය සමානයි. එකක ස්කන්ධය 60යි නම් එකක ස්කන්ධය වань 60 ගුණ කරනවා දෙකෙන් සමානයි 120යි ග්‍රෑම්. ග්‍රෑම් 120යි. නැත්නම් කෙලින්ම මේ සමීකරණ දාලා හදන්න පුළුවන්. x සමානයි සිම්පල් m බෙදීම කැපිටල් M. හරිද? මේකෙන් හදන්න පුළුවන්. මවුල ගාන 2යි බලන්න ලේසි ක්‍රමයකින් හදන්න. මවුල ගාන 2යි ස්කන්ධය m ගන්න නැහැ. මෞලික ස්කන්ධය 60යි. හරස් ගුණිතය දැම්මහම m සමානයි 60 ගුණ කිරීම 2යි කියන්නේ 120යි ග්‍රෑම්. හරි ඊට පස්සේ පුතේ හතරවෙනි ප්‍රශ්නය පහත දැක්වෙන එක් සංයෝගයේ මවුලයක අඩංගු ඔක්සිජන් පරමාණු මවුල ගාන. මවුලයක තියෙන ඔක්සිජන් පරමාණු ගාන නෙවෙයි ඔක්සිජන් පරමාණු මවුල ගාන සොයන්න කියලා කියන්නේ. පළවෙනි එක නයිනේ ඇලුමිනියම් ඔක්සයිඩ්. ඇලුමිනියම් ඔක්සයිඩ්. ඇලුමිනියම් ඔක්සයිඩ් කියන්නේ Al2O3 නේ. එතන මෙතන තියෙන ඔක්සිජන් මෙයාගේ මවුල එකක් ගත්තොත් මෙතන තියෙන ඔක්සිජන් මවුල ගාන වෙන්න තියෙනවා. ඔක්සිජන් මවුල කීයක් තියෙන්නේ? 3යි. මෝල් 3යි.
ඊට පස්සේ carbon dioxide කියන්නේ CO2 මෙයාගේ මවුල කීයක් තියෙන්නේ දෙකයි I mean ඔක්සිජන් දෙකයි මෙයාගේ එක මවුලයක් ගත්තොත් ඒ ඇතුලේ ඔක්සිජන් පරමාණු මවුල දෙකක් තියෙනවා ඊළඟට Cl2O7 මවුල 7යි. මෙතන තියෙනවා පුතේ මවුල 7ක්. මවුල 7යි. ඊට පස්සේ CH3COOH CH3COOH ඔක්සිජන් මවුල දෙකයි නේ. ඔක්සිජන් මවුල දෙකයි මෝල්. ඊට පස්සේ barium phosphate 8යි මවුල. barium phosphate මෙතන ඔක්සිජන් 4 වරක් 2 8යි මෝල්. මෝල් 8ක් තියෙනවා. හරි අභ්‍යාසයෙන් අවසන්යි මම හිතනවා හැමෝටම ඔකේ අභ්‍යාසය දර අවබෝධ වෙන්නේ නැති කියලා ඒ වගේම මේ පාඩමේ තියෙන දැන් ඔය මගේ ඇඩි අඩුපාඩු ටිකක් හදාගන්න නැති කියලා හිතනවා හරි ඊටු පුතේ ඔන්න මවුලේ කියන පාඩම අපි තාම මම හිතනවා සාර්ථකව අවසන් කරා මේක අපිට කලින් මගේ ඇවිච්ච පාඩම මේක තියාගත්තේ පන්තියේදී කරන්න ඒ කියන්නේ මේ ඔන්ලයින් ක්‍රමෙන් නෙමෙයි අපි කවදා හරි පන්ති පටන් ගත්තාම තියාගන්න කරන් තමයි තියා හිටියේ මොකද මෙච්චර කාලයක් මේ ප්‍රශ්නේදී දිග ඇදේ කියලා හිතුවේ නෑනේ ඒක දැන් අපි ඉස්සරහට පේපර් කරනකොට මේ පාඩම ඉතාම අවශ්‍ය වෙන නිසා ඔය පාඩමත් අවසන් කරා ඊට පස්සේ අපිට 14 වෙනි පාඩම තියෙන ජීවි අඛණ්ඩතාවය අපි ඒක අඟහරුවාදා පටන් ගමු හෙට උදේ 9ට 10 වසරට රිවිෂන් එක තියෙනවා 11 වසරට උදේ 8ට රිවිෂන් එක තියෙනවා එහෙමනම් අදට අපි මෙතනින් පන්ති අවසන් කරමු